අපේ පළවෙනි දවස අද නේද? අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ දෝලනහා තරංග පාඩමේ දෙවැනි කොටස ආලෝකය කියන කොටස. ඔය ආලෝකය කියන කොටසේ අපි තවත් කොටස් කිහිපයකට බෙදනවා. ආලෝකයේ වර්තනය, ප්‍රිස්ම, කාච, මිනිස් ඇස සහ ප්‍රකාශ උපකරණ. ඒ කොටස් පහ තමයි අපි කරන්නේ. ඒකට අපි පළවෙනි පටන් ගමු. වර්තනය කියන කොටස ගන්න. දැන් ඔයගොල්ලෝ අවශ්‍ය කරුණු තියෙනවා නම් ඔයගොල්ලෝ අවශ්‍ය විදිහට සටහන් කරගන්න තරලව. හරි. මුලින්ම අපි වර්තනය කියන එක තේරුම් ගමු. ඇත්තටම අපි මෙතන කතා කරන්නේ ආලෝක කිරණයක සිදුවන තරංග. ආලෝක කිරණයක් ගත්තොත් ආලෝකයට ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍යයි. හැබැයි මේ මාධ්‍යයට තියෙන්න ඕන විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන දේ තමයි මේ මාධ්‍ය පාරදෘශ්‍ය වෙන්න ඕනේ. පාරදෘශ්‍ය කියන්නේ මොකක්ද? අපි කියන්නේ විනිවිද පේනවා කියලා. වීදුරු, ජලය, වාතය ඒ වගේ ආලෝකයට ගමන් කරන්න පුළුවන් මාධ්‍ය වෙන්නේ. එතකොට අපි හිතමු මාධ්‍ය දෙකක් තියෙනවා. ජලයයි වීදුරුයි වගේ කියන්නේ. ඒතර මේ මාධ්‍ය දෙක වෙන් කරන රේඛාවක් තියෙනවා. අපි කියන මායිමක්. අපි ඔය රේඛාවට විශේෂ නමකුත් කියනවා. අපි ඔය රේඛාවට කියනවා පොදු අතුරු මුහුණට කියලා. එතකොට ඔය පොදු අතුරු මුහුණට තමයි ඔය මාධ්‍ය දෙක වෙන්නේ. අපි හිතමු පළවෙනි මාධ්‍යයේ ඉඳන් එනවා ආලෝක කිරණය. ඔය ආලෝක කිරණයට අපි නමක් දීලා තියෙනවා පතන කිරණය කියලා. ඒතර ඔය පතන කිරණය පොදු අතුරු මුහුණතේ ගැටෙන ලක්ෂයක් තියෙනවානේ. මෙන්න මම මේ ඉඳලා පෙන්නන ලක්ෂය ඔන්න ඔය ලක්ෂය. ඔය ලක්ෂයට අපි කියනවා පතන ලක්ෂය කියලා. පතන ලක්ෂය. එතකොට ඔය පතන ලක්ෂයේදී පොදු අතුරු මුහුණතට අපි ලම්බකව රේඛාවක් ගන්නවා. ඔය ලම්බක රේඛාවට අපි කියනවා අභිලම්බය කියලා. නේද? අභිලම්බය කියලා කියනවා. ඒකට වර්ධනයක් සිද්ධ වෙන හැම තැනකම අපි අභිලම්බයක් අඳින්න ඕනේ. ඊට පස්සේ ඔය අභිලම්බයත් එක්ක පතන කෝණය පතන කිරණය කෝණයක් හදනවා. ඒ කෝණය අපි I අකුරෙන් නම් කරලා තියෙනවා. අපි ඔය කෝණයට කියනවා පතන කෝණය කියලා. හරිද? දැන් අපි දේවල් තුනක් අඳුරගත්තා. පතන කිරණය, අභිලම්බය, පතන කෝණය. එතකොට ඊට පස්සේ මෙහෙම දෙයක් වෙනවා. පතන කිරණයට අභිලම්බයෙන් පස්සේ දෙවන මාධ්‍යයට ඔය ආපු විදිහටම යන්න බෑ. ඔය පතන කිරණය පොඩ්ඩක් හැරෙනවා. ඒකේ දිශාව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඔන්න ඔය දිශාව වෙනස් වෙන එකට තමයි අපි වර්ධනය වෙනවා කියලා කියන්නේ. තේරුණාද? එන කිරණයේ මාධ්‍යයෙන් අනිත් මාධ්‍යයට යද්දී ඒ කිරණයේ දිශාව වෙනස් වීම තමයි වර්ධනය. එතකොට ඒ වර්ධනය වෙලා ගිය කිරණයට අපි කියනවා වර්ධන කිරණය කියලා. වර්ධන කිරණය කියලා කියනවා. එතකොට මේ වර්ධන කිරණය අභිලම්බයත් එක්ක හදන කෝණයක් තියෙනවා. ඔය සිම්පල් R අකුරෙන් දාලා තියෙන්නේ. එන්න ඒ කෝණයට අපි කියනවා
වර්තන කෝණය. ලෝක තමයි වර්තන. එතකොට අපි වර්තනයක තියෙන කොටස් ටික අඳුරගත්තා. ඉතින් ওই කොටස් ටික ඔයගොල්ලෝ තේරුම් අරන් ඉන්න ඕන. මොකද ওই කොටස් වලින් තමයි අපි ඊට පස්සේ කතා කරන්නේ. ඒක පෙන්නන්නේ ඉන්නේ නැහැ. වර්තන කිරණය කියවම මේ වර්තන කිරණය කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන් දැනගන්න. වර්තන කෝණය කියන්නේ මොකක්ද කියවම ඒක ඔයගොල්ලෝ දැනගන්න. අන්න ඒ විදිහට ඔය කොටස් ටික හොඳට අවබෝධ වෙලා තියෙනවා. අපි ඊළඟට කොටස් වලට යමු. ඒතකොට දැන් අපි මේ වර්තනයට අර්ථ දැක්වීමක් ගමු. ආලෝක වර්තන. බලන්න අර්ථ දැක්වීම තේරෙනවද කියලා ඔයගොල්ලන්ට? ආලෝක කිරණයක් එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කිරීමේදී මාධ්‍ය දෙක වෙන් කරන පොදු අතුරු මුහුණතේදී එහි දිශාව වෙනස් වීම වර්තනය ලෙස නේද? හරි අපි අර දැක්ක රූපෙත් ඒකට කියනවා වර්තනය වුණා කියලා. හොඳයි. වර්තනය ගැන කතා කරද්දී අපි ඊට තව වචන දෙකක් හම්බුනා. විරල මාධ්‍ය සහ ගහන මාධ්‍ය. අපේ මොකද්ද මේ විරල මාධ්‍ය කියන්නේ? මොකද්ද මේ ගහන මාධ්‍ය කියලා කියන්නේ? අපි දන්නවා ආලෝක කිරණ වලට එකම වේගයකින් හැම මාධ්‍යයකම ගමන් කරන්න බෑ. මාධ්‍යයෙන් මාධ්‍යයට ආලෝක කිරණ වල වේගය වෙනස්. අපි උදාහරණයකට ගත්තොත් ආලෝකයට වාතය තුල ගමන් කරන වේගින්ම වීදුරු තුල ගමන් කරන්න බෑ. මේකෙන්ද ඒ ආලෝක වලට වේගය මත අපි මාධ්‍ය වර්ග දෙකකට බෙදනවා. ඔය මාතෘකාවේ තියෙනවා විරල මාධ්‍ය සහ ගහන මාධ්‍ය කියලා. ඉතින් සාමාන්‍යයෙන් ආලෝකය වැඩි වේගයකින් ගමන් කරන මාධ්‍ය. ආලෝකයේ වේගයෙන් වැඩි මාධ්‍ය තියෙනවානේ. අපි ඒවට කියනවා විරල මාධ්‍ය කියලා. ඒ වගේම ආලෝකයේ වේගය අඩු මාධ්‍ය තියෙනවා. අපි ඒවට කියනවා ගහන මාධ්‍ය කියලා. බලන්න අර්ථ දෙකකින් තේරෙනවා කියලා. ආලෝකය වැඩි වේගයකින් ගමන් කරන මාධ්‍ය විරල මාධ්‍ය ලෙස හඳුන්වන කල ආලෝකයේ අඩු වේගයකින් ගමන් කරන මාධ්‍ය ගහන මාධ්‍ය ලෙස හඳුන්වනවා. එතකොට දැන් අපිට විභාගෙදී මේ මාධ්‍ය දෙකක් දීලා අපිට කියන්නේ විරල මාධ්‍ය මේක ගහන මාධ්‍ය මේක. කියන අපිට හැකියාවක් තියෙනවන කෝකද විරල අපි කෝකද ගහන මාධ්‍ය කියලා අඳුර ගන්න. ඔක අඳුර ගන්න පුළුවන් සරල ක්‍රමයක් තියෙනවා. සාමාන්‍යයෙන් විරල මාධ්‍යයක ඝනත්වය අඩුයි. ඝනත්වය අඩු මාධ්‍ය විරල මාධ්‍ය කියලා අපි ගන්නවා. ඝනත්වය වැඩි මාධ්‍ය සාමාන්‍යයෙන් ගහන මාධ්‍ය කියලා ගන්න පුළුවන්. ඒ ඝනත්වය ඇසුරින් අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් කෝකද විරල කෝකද ගහන. මේ මතක තියාගත්තට කමක් නැහැ. ඝනත්වය අඩු මාධ්‍ය විරල මාධ්‍ය, ඝනත්වය වැඩි මාධ්‍ය ගහන මාධ්‍ය. ඒකට අපි උදාහරණයක් ගමුකෝ. ජලයයි වීදුරුයි කියලා. ඒතර ඔය දෙකෙන් ඝනත්වය අඩු වෙන කෙනා කවුද? ජලය. එහෙනම් ජලය තමයි විරල මාධ්‍ය. ඔය දෙන්නගෙන් ඝනත්වය වැඩි කෙනා කවුද? වීදුරු. වීදුරු ගහන මාධ්‍ය. එතකොට ඔය මාධ්‍යයක තියෙන ගහන විරල බව අනුව මොකක්ද වර්තනයේ තියෙන බලපෑම? අපි ගත්තොත් එහෙම එකක් ගමු. මේ විදිහට කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට යනවා කියලා හිතන්න.
ඒකට කිරණය ගහන මාධ්‍ය නම් විරල මාධ්‍යයේදී අපි දන්නවා ওই කිරණයට කොහොම කෙලින්ම යන්න බෑ. අනිවාර්යෙන් ඔක වර්ධනය වෙනවා. ওই කිරණය වර්ධනය වෙන පැත්ත තීරණය වෙන්නේ ගහන විරල බව මත. ඉතින් කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කරොත් ඒ කිරණය අනිවාර්යෙන් ඉවතට හැරෙනවා. ඒ කියන්නේ අභිලම්බයේ තියෙන පැත්තට නෙවෙයි අභිලම්බයෙන් ඉවතට වර්ධනය වෙනවා. ඉතින් ඕක තමයි ගහන විරල මත සිද්ධ වෙන්න දෙන්නේ. ඒ කියන්නේ කිරණය වර්ධනය වන දිශාව අපිට හොයාගන්න බෑ. ගහන මාධ්‍යයෙන් විරල මාධ්‍යයට යද්දී කිරණය අභිලම්බයෙන් ඉවතට හැරෙනවා. අපි යෝගේ අනිත් පැත්තත් බලමුකෝ. කිරණයක් විරල මාධ්‍යයේ ඉඳන් ගහන මාධ්‍යයට ගමන් කරනවා. ඒක අභිලම්බයේ දෙසට හැරෙනවා. ඒකට මොකක් හරි කිරණයක් අභිලම්බයේ ඉවතට හැරුණාද? අභිලම්බයේ දෙසට හැරුණාද කියලා අඳුර ගන්න පුළුවන් ක්‍රමය තමයි යෝග. ගහනකින් විරලකට ගියොත් අභිලම්බයෙන් ඉවතට හැරෙනවා. විරල මාධ්‍යයෙන් ගහන මාධ්‍යයට ගමන් කරොත් ඒක අභිලම්බයේ දෙසට හැරෙනවා. හොඳයි. අපි යමු ඊළඟ කොටසට. වර්තන නියම කියලා තියෙනවා. වර්තන නියම දෙකක් තියෙනවා. අපි බලමු පළවෙනි වර්තන නියම. ඒක නම් හරිම සරලයි. ඒක ගණන් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක කටපාඩම් කරගන්න තමයි අවශ්‍ය. කියවගම් බලන්න. පතන කිරණයත් වර්ධන කිරණයත් පතන ලක්ෂයේදී පොදු අතුරු මූණකට ඇති අභිලම්බයත් එකම තලයක පිහිටයි. ඒ කියන්නේ දැන් අපි සරල වර්ධන ක්‍රියාවලියක් ගත්තොත් ඔන්න ඔහොම ගන්න තියෙන්නේ. ඒකට පතන කිරණයත් පතන කිරණය කියන්නේ මේක නේ. ඊළඟට වර්ධන කිරණයත් වර්ධන කිරණය කියන්නේ මේක. ඊට පස්සේ පතන ලක්ෂයේදී පොදු අතුරු මුහුණකට ඇති අභිලම්බය. අභිලම්බය කියන්නේ මේක. ඔය තුන් දෙනා එකම තලයක පිහිටයි. මේ එකම තලයක පිහිටන හින්දා තමයි අපිට කොහොම කොලයක ඇඳලා පෙන්නන්න පුළුවන් නේ. තුන් දෙනා තල තුනක හිටියොත් කොහොම අඳින්න පුළුවන්. බෑ. ඔක අඳින්න කොහොම තනි තලයක තියෙන කොලයක අඳින්න පුළුවන් වෙන්නේ ඔය තුන් දෙනා එකම තලයක ඉන්න හින්දා. ඉතින් ඔක හරිම සරල දෙයක්. ඕක ගණන් හදන්න ඕන වෙන්නේ නැහැ. ඔක නිකන් කටපාඩම් කරගන්න තමයි තියෙන්නේ. අපි ඒතර ඊළඟ නියමය ඔයගොල්ලෝ ලියා ගන්න හදිස්සි වෙන්න එපා. මොකද දන්නවද මේ වීඩියෝ එකත් මම අප්ලෝඩ් කරනවා. ඒක ඔයගොල්ලන්ට පස්සේ ආපහු මේ වීඩියෝ එක බලන්න උනත් පුළුවන්. ඉතින් මේ ලියන්න හදිස්සි වෙන්න එපා. ඔයගොල්ලෝ හොඳට අහගන්න මේක. තේරුම් ගන්න. ඒතකොට හරි. අපි දැන් බලමු දෙවෙනි වර්ධන නියම. ඔය දෙවෙනි වර්ධන නියමයට අපි කෙටි නමක් කියනවා. අපි ඒකට කියනවා ස්නෙල් නියමය කියලා. ඒ වරහන් දාලා තියෙනවා. ස්නෙල් නියමය කියන්නේ ඔක. ඉතින් අපි ඔකට දෙවන වර්ධන නියමය කියලා කියනකොට අපි කියන්නේ ස්නෙල් නියමය කියලා ගණන් හදද්දී ස්නෙල් නියමය යොදමු කියලා තමයි ගණන් හදන්නේ. ස්නෙල් නියමයේ භාවිතය. ස්නෙල් නියමයට අණුව කියලා එහෙම තමයි ගණන් හදන්නේ. අපි බලමු මොකද්ද මේ ස්නෙල් නියමය කියලා කියන්නේ. ස්නෙල් නියමයේ චුට්ටක් කියවගමු එකපාරක්. මොකද කියන්නේ? පතන කෝණයේ සයින් අගය වර්තන කෝණයේ සයින් අගයට දරන අනුපාතය සෑම විටම නියතයක් වේ. හරි. අපි ඔක තේරුම් ගමු කියන කතාව. ඔන්න සරල වර්තන අවස්ථාවක්. එතකොට මොකද පතන කෝණයේ සයින් අගය. පතන කෝණය දැන් මේකේ i නේ. එහෙනම් මෙයාගේ සයින් අගය කියන්නේ sin i නේද?
වර්තන කෝණේ sin අපේට. දැන් වර්තන කෝණේ r නේ. එහෙනම් වර්තන කෝණේ sin අපේ කියන්නේ sin r. මොකද කියන්නේ? ඔය දෙන්න අතර අනුපාතය. ඒ කියන්නේ බෙදීම නේ. ඔය දෙන්න අතර අනුපාතය නියතයක් කියලා තමයි කියන්නේ. තේරුණා? ඒ කියන්නේ ඕනම අවස්ථාවක වර්ධනයක් වෙන්නේ sin i බෙදීම sin r නියතයක් වෙන විදිහට. i වෙනස් වුණකොට r වෙනස් වෙනවා. හැබැයි i එක්ක r වෙනස් වෙන්නේ විදිහට. ඉතින් අපි ගණන් ගලදොම නියතයක් කියලා සිංහල අකුරෙන් ලියන්නේ නැහැ. අපි ওই නියතයට n කියලා කියනවා. simple n. එතකොට n සමානයි sin i බෙදීම sin r කියලා තමයි අපි කියන්නේ. ඔය n කියන එකට අපි විශේෂ නමක් කියනවා වර්ධනාංකය කියලා කියනවා. n කියන එකට වර්ධනාංකය කියලා. පොඩ්ඩක් කොලයක් එහෙම තියනවා නම් ඔය කොටු කරපු සමීකරණය පැත්තකින් ඔයගොල්ලෝ ලියා ගන්න. ඔබ දන්න ඉස්සරහට යනකොට ඔක මතක් කරගන්න. ඉතින් ඔයගොල්ලෝ ළඟ කොලයක් තියනවා නම් n සමානයි sin i බෙදීම sin r කියන සමීකරණය ලියලා තියාගන්න. හොඳයි. අපි යමු ඊළඟ කොටසට. දැන් අර n සමානයි sin i බෙදීම sin r කියන එකේ n වර්ධනාංකය කියලා කිව්වා. ඒ වර්ධනාංකය කියන එක ගැන තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. වර්ධනාංකය ගත්තොත් අපි ඕකත් වර්ග දෙකක් තියෙනවා. සිම්පල් n කියන එක වර්ග දෙකකට බෙදෙනවා. නිරපේක්ෂ වර්ධනාංකයයි සාපේක්ෂ වර්ධනාංකය. එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරලෙමු නිරපේක්ෂ වර්ධනාංකය පිළිබඳව. නිරපේක්ෂ වර්ධනාංකය කියන්නේ මොකක්ද කියලා බලමු. අපි නිරපේක්ෂ වර්ධනාංකය සාමාන්‍ය n අකුරෙන් තමයි හඳුන්වන්නේ. ඉස්සෙල්ලා අර්ථ දැක්වීම කියවගෙන අපි සමීකරණයක් වගේ හදාගන්නවා. ඔන්න සිම්පල් n නිරපේක්ෂ වර්ධනාංකය අර්ථ දැක්වීම. කියවගමු බලන්න. රික්තකයක් තුලදී ආලෝකයේ ප්‍රචාරණය වීමේ වේගය කිසියම් මාධ්‍යයක් තුලදී මේ වේගයට දරන අනුපාතය එම මාධ්‍යයේ නිරපේක්ෂ වර්ධනාංකය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ වර්ධනාංකය කියලා කියන්නේ අපි හිතමු රික්තකයක් තියෙනවා කියලා. රික්තකය කියන එක ඔයගොල්ලෝ දන්නවා නේද? ඒ රික්තකය තුල ආලෝකය ගමන් කරන වේගයක් තියෙනවා. අපි ඒක c අකුරෙන් හඳුන්වමු c. ඒකට අපි ඔගේ අගයත් ඇත්තටම දන්නවා. නේද? අපි 3 වැඩි කිරීම 10යි ms කියලා ගන්න ආලෝකයේ ප්‍රවේගය ඔන්නෝක තමයි ඔය c කියලා කියන්නේ. ඊට පස්සේ අපි ගමු මොකක් හරි මාධ්‍යයක් වීදුරු හරි ජලය හරි. ඒ මාධ්‍යයේදී ඔය ආලෝකයට තියෙන වේගයක්. හැබැයි ඒක රික්තකයේ වේගයට වඩා අඩුයි. අපි මේ වේගය v කියලා ගමු. මේ වේගය v. එතකොට මේ මාධ්‍යයේ වර්ධනාංකය කියලා කියන්නේ රික්තකයේදී වේගය c බෙදනවා මාධ්‍යයේදී වේගය. ඔන්න ඔය දෙක අතර අනුපාතයට අපි කියනවා නිරපේක්ෂ වර්ධනාංකය කියලා. තේරුණාද? ඉතින් මේ මාධ්‍යයක නිරපේක්ෂ වර්ධනාංකය අර්ථ දක්වන සමීකරණය අර කටපාඩම් කරනවට වඩා හොඳ සමීකරණයක් මතක තියාගන්න. n සමානයි c බෙදීම v කියලා. එතකොට ඕක තමයි නිරපේක්ෂ වර්ධනාංකය කියලා අපි කියන්නේ. ඔය සමීකරණයත් පොඩ්ඩක් පැත්තකින් ලියලා තියාගන්න ඉස්සරහට ඕන වෙනවා. c කියන්නේ රික්තකයේදී වේගය, v කියන්නේ මාධ්‍යයේදී වේගය. හරි නේද? දැන් මම ඔයගොල්ලන්ට අවස්ථාවක් දෙනවා මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. ගැටලු අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. මම ඔයගොල්ලන්ව මේ
මෙච්චරලා කතා කරන්නේ මට ඇහුනේ නෑ. මම දැන් මේක අන්මියුට් කරනවා. දැන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඊළඟ කතා කරන්න මට ඇහෙනවා. නේ ගැටලු නෑ වගේ නේ. හරි කමන්න තාම පොඩ්ඩක් කරි. අපි ඉස්සරහට බලමු. එතකොට අහන්න පුළුවන්. හොඳයි. මේ දෙවෙනි අපි කියනවා සාපේක්ෂ වර්තන. බලමු මොකද්ද මේ සාපේක්ෂ වර්තනාංකය කියන්නේ. මේක හොඳට බලා ගන්න. සාමාන්‍යයෙන් ගොඩක් ගණන් අහන ඔය කොටසේ. හැබැයි හරි ලේසි. අහන ගණන් හරිම ලේසි. මේ හැබැයි නිතරම අහන්න. ඉගෙන ගන්න ඕන අංකන ක්‍රමයක් තියෙනවා. කියන්නේ සාපේක්ෂ වර්තනාංකය මෙන්න ඔය විදිහට අංකණය කරලා තියෙනවා. ඒක අංකණය 1n2 කියලා. ඒ 1n2 කියන එකේ තේරුම පළවන මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය කියන්නේ අංකණය කරද්දී මුලින්ම උඩින් ලියන්න ඕන අකුර එක නම් ඒ පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍ය වර්තනාංකය. බැරි වෙලාවත් ඔකේ 2n1 කියලා තිබ්බොත් ඒකේ තේරුම දෙවන මාධ්‍යයට සාපේක්ෂව පළවන මාධ්‍ය වර්තනාංකය. ඉතින් ඕක තමයි අපි ඒ සාපේක්ෂ වර්තනාංකය අංකණය කරන ක්‍රමය. හරි. එතකොට ඕක දැන ගන්න ඕනේ. එතකොට අපි 1n2 කියන්නේ වන මාධ්‍යයට සාපේක්ෂව දෙවන. අපි මාධ්‍ය දෙකක් ගමු. පළවෙනි මාධ්‍යය දෙවෙනි මාධ්‍යය. අපි හිතමු පළවෙනි මාධ්‍යයේදී ආලෝකයට තියෙනවා v1 කියලා වේගයක්. එතකොට ඒ යන ආලෝකයේ සංඛ්‍යාතය f කියලා ගමු. ඒ ආලෝකයේ තියෙන තරංග ආයාම ඒක λ1 කියලා ගමු. ඒ ආලෝකයේ තියෙනවා වර්තනාංකයක්, නිරපේක්ෂ වර්තනාංකයක්. ඒ මාධ්‍ය නිරපේක්ෂ වර්තනාංකය n1 කියලා ගන්නවා. ඊට පස්සේ තව මාධ්‍යයක් කරමු. ඒ මාධ්‍යයේදී ආලෝකයේ වේගය v2 කියලා ගමු. ඒ වගේම මේ මාධ්‍යයේ සංඛ්‍යාතය ඒ ආලෝකයේ සංඛ්‍යාතය f. ඒ කියන්නේ වර්තනය වුණා කියලා සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. ඒක විශේෂ කාරණාවක්. කියනවා වර්තනයේදී සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ. මේ පළවෙනි මාධ්‍යයේ සංඛ්‍යාතය නම් ඒ කිරුමේ දෙවන මාධ්‍යයේ ගමන් කරා සංඛ්‍යාතය f ම තමයි. හැබැයි තරංග ආයාමය වෙනස් වෙනවා. අපි කියමු λ2 කියලා. ඒ මාධ්‍ය වර්තනාංකය නිරපේක්ෂ වර්තනාංකය n2 කියලා ගන්නවා. එතකොට අපි දැන් 1n2 කියන්නේ පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍ය වර්තනාංකයේ අර්ථ දක්වන්නේ. කියන්නේ දෙවන මාධ්‍ය වර්තනාංකය n2 පළවෙනි මාධ්‍ය වර්තනාංකයට දරන අනුපාතය. ඒක තමයි සාපේක්ෂ වර්තනාංකය කියන්නේ. දෙවන මාධ්‍ය වර්තනාංකය එතනවා n1 කියන්නේ. දෙවන මාධ්‍ය වර්තනාංකය පළවෙනි මාධ්‍ය වර්තනාංකයට දරන අනුපාතය. ඉතින් ඕක. ඒ කියන්නේ 1n2 කියන්නේ n1 යට n2 නෙවෙයි. n2 යට n1. ඕක පටල ගන්න එපා කට්ටිය. ඉතයට මාරු කර ගන්නවා. හරි. ඕකත් ලියාගන්න. ඔය සමීකරණයත්
අන්න එතකොට සාපේක්ෂ වර්තනාංකයේ එක සමීකරණයක් කරලා ඉවරයි. අපි යන් ඊළඟ සමීකරණයට. ඔය අවස්ථාවම තමයි ගත්තේ. මේ මාධ්‍ය දෙකම තමයි ඒ සංඛ්‍යාත ඒවා වෙනස් වෙන්නේ නැහැ. මේ සමීකරණය දැන් ඔයාලා අර සටහන් පොතේ ලියාගත්ත සමීකරණයම තමයි. හරිනේ? ඒ සමීකරණයම තමයි. දැන් අපි පළවෙනි මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකය n1 කියන එක සමානයි නේද c බෙදීම v1ට. අය අපි නිරපේක්ෂ වර්තනාංකයට සමීකරණයක් ගත්තානේ. n සමානයි c බෙදීම v කියලා. එහෙනම් ඔක පළවෙනි මාධ්‍යයට දැම්මොත් එන්නේ මොකක්ද? n1 සමානයි c බෙදීම v1. ඔක අපි දෙවෙනි මාධ්‍යයට දැම්මොත් n2 සමානයි c බෙදීම v2 නේ. ඔය c කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. දැන් අපි කරන්නේ ඔය දකුණු පැත්තේ තියෙන කොටු කරපු සමීකරණයට මේ n1යි n2යි ආදේශ කරනවා. එතන n2 වෙනුවට මට ලියන්න පුළුවන් c බෙදීම v2. n1 වෙනුවට ලියන්න පුළුවන් c බෙදීම v1. හරිනේ? ඔන්න අපි දැන් ඒක ආදේශ කරනවා. හරිනේ? එතකොට c කැපිලා යනවා නේ. එතකොට අර යට තියෙන v එක උඩට ආවම නේද? අර බෙදද්දි උඩ යට මාරු වෙලා වැඩි වෙනවනේ. එතකොට 1 n2 සමානයි v1 යට v2 කියලා අපිට එනවා. ඒතර ඕක තමයි ඒ කියන්නේ සාපේක්ෂ වර්තනාංකය ප්‍රවේග ඇසුරෙන් ඉදිරිපත් කරපු එක තමයි උතන. ඒතකොට ඕක තමයි අපේ ඊළඟ සමීකරණ. ඔකත් පැත්තකින් ලියලා තියාගන්න. හොඳයි. ඊට පස්සේ අපි සාපේක්ෂ වර්තනාංකයට තවත් සමීකරණයක් ඔප්පු කරගන්නවා. මේකත් ඔයගොල්ලෝ දන්න සමීකරණයක් නිතරම පාවිච්චි කරා ඕලෙල් වලත් මේක. දන්නව නේද? v සමානයි f ලැම්ඩා කියන සමීකරණය. එහෙනම් ඔය පළවෙනි මාධ්‍යයේ යන ආලෝක කිරණයට ඔක දැම්මොත් v1 සමානයි f වාරයක් ලැම්ඩා 1 කියලා ලියන්න පුළුවන්. දෙවෙනි මාධ්‍යයට ඔක දැම්මොත් v2 සමානයි f වාරයක් lambda 2 කියලා ලියන්න ඕනේ. එතකොට අර වගේ තමයිනේ සමීකරණයේ v1 වෙනුවට මට ලියන්න පුළුවන් f lambda 1 v2 වෙනුවට ලියන්න පුළුවන් f lambda 2. දැන් අපි ආදේශ කරොත් නේද v1 වෙනුවට මම f lambda 1 දැම්මා v2 වෙනුවට මම f lambda 2 f කැපිලා ගියාම ඔන්න සාපේක්ෂ වර්තනාංකයේ තවත් සමීකරණයක් ආවා නේ lambda 1 ට lambda 2 කියලා කියන තරංග ආයාමය සෙලුවොත් අපිට සාපේක්ෂ වර්තනාංකය ඉදිරිපත් කරන්න පුළුවන්. ඕකත් තියාගන්න. එතකොට දැන් ඔය සාපේක්ෂ වර්තනාංකයේ අපිට ආපු සමීකරණ ටික සාරාංශගත කරගමු. අපිට සමීකරණ තුනක් ආවා. 1 n2 සමානයි එක්ක n2 යට n1. නැත්තම් v1 යට v2. මතකද හරි? උඩයට මාරු වෙනවා. වර්තනාංක නම් 2 බෙදීම 1. වේගය නම් 1 බෙදීම 2. අන්න ඒ විදිහට. තරංග ආයාම නම් ඒත් lambda 1 ට ආයතන පොඩි වැරද්දක් තියෙනවානේ. lambda 1 ට ඒක lambda 2 වෙන්න උනා. එතන පොඩ්ඩක් පරිස්සම්. ඒක මට වැරදිලා. ඒක lambda 1 යට lambda 2. හරි.
අපි ඊළඟ කොටසට යන්න. ගැටලු තියනවද? නැතුව ඇතිනේ. ගැටලු තියනවද? ගැටලු නැහැ නේ. කවුරුත් අහන්නේ නැහැ. ඇත්තටම ගැටලු අහන්න තරම් දෙයක් මේකේ නැහැ තාම. මේ සරල දේවල් ටිකක් තියෙන්නේ. මේ කොටස කරලා අපි ගණන් කීපයක් සාකච්ඡා කරමු අද නැහැටි. ස්නෙල් නියමයේ යෙදීම සඳහා කෙටි ක්‍රම. ඒ කියන්නේ අපි ස්නෙල් නියමය කියලා එකක් ඉගෙන ගත්තානේ. ඔයගොල්ලන්ට මම ලියා ගන්නත් කිව්වා. n සමානයි sin i යෙදීම sin r කියලා සමීකරණය. ඒ වුණාට උපදේශකයේදී දෙනවා ඒක ඒ විදිහට මතක තියාගන්න නැතුව මම දැන් මේ කියලා දෙන කෙටි ක්‍රමයෙන් ඔක මතක තියාගන්න. ඒක හරි ලේසි කවදාවත් පැටලෙන්නේ නැහැ මේ ක්‍රමය පාවිච්චි කරොත්. කෙටි ක්‍රමය කියන්නේ. දැන් කියලා දෙන්න හදන ක්‍රමය ඔක කවදාවත් වරදින්නේ නැහැ. බලමු. ඒක තමයි මේ අපි ගත්තොත් මාධ්‍ය දෙකක් තියෙනවා පළවෙනි මාධ්‍ය දෙවෙනි මාධ්‍ය කියලා. කිරණයක් පළවෙනි මාධ්‍යයෙන් නම් දෙවෙනි මාධ්‍යයට වර්ධනය වෙනවා. එතකොට පතන කෝණය I වර්ධන කෝණය R කියලා දීලා. පළවෙනි මාධ්‍ය වර්ධනාංකය n1 කියලා ගමු. දෙවෙනි මාධ්‍ය වර්ධනාංකය n2 කියලා ගමු. එතකොට ඕකට ස්නෙල් නියමයේ දාද්දී මෙන්න මෙහෙම දාන්න. මම ඊතල දැන් කියන්නේ පළවෙනි මාධ්‍ය වර්ධනාංකය n1 වැඩි කරන්න ඒ පළවෙනි මාධ්‍ය තුල තියෙනවනේ කෝණයක්. එන්න ඒ කෝණේ sin එකයි. කියන්නේ n1 ගුණ කරන්න sin i ගේ. කියන්නේ i කියලා කියන්නේ ඒ පළවෙනි මාධ්‍ය තුල තියෙන කෝණය. සමාන වෙනවා දෙවනි මාධ්‍ය වර්ධනාංකයේ වාරයක් දෙවන මාධ්‍ය තුල තියෙන කෝණයේ sin එක. ඒක n2 sin r. ඔය ක්‍රමයේ පුරුදු වෙන්න. ඒක කවදාවත් වර්ධින්නේ නැහැ. දැන් n1 n2 මාරු වෙලා තිබ්බත් ඔය ක්‍රමයේ පුරුදු වෙන්න. වර්ධනාංකයේ වාරයක් ඒ පැත්තේ තියෙන කෝණයේ sin එක. සමානයි අනිත් පැත්තේ වර්ධනාංකයේ වාරයක් අනිත් පැත්තේ තියෙන කෝණේ sin එක. එතකොට ඕකෙන් ඊට පස්සේ ඉතින් ඕනනම් sin i යෙදීම sin r සමානයි කියලා උත්තරයක් ගන්න පුළුවන් නේ. එතකොට ඕක අපි ගත්තොත් දැන් එතකොට ඕකේ sin i යෙදීම sin r සමාන වෙන මොකටද? sin i ගේ යටට sin r සමාන මොකද වෙන්නේ? n2 බෙදීම n1 කියලා එනවනේ. ඒකට n2 බෙදීම n1 කියන්නේ මොකද්ද? n දෙකනේ. ඒකට n දෙක සමානයි sin i බෙදීම sin r. ඉතින් ඕක තමයි අපි ස්නෙල් නියමය කියලා දාන්නේ ඔකම තමයි. ඒ සාපේක්ෂ වර්ධනයේ සමානතාවය sin i බෙදීම sin r. ඉතින් අර ඔක කොහොම හිතද්දි පැටලෙනවනේ බලන්න. 1n 2ද 2n 1ද. කීකේ කල්පනා කර කර ඉන්න බෑ. ඉතින් එහෙම කල්පනා කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එකපාරම මොකද්ද? මෙන්න ඔය දැන් මම කියලා දීපු කෙටි ක්‍රමය දාන්න. n1 වාරයක් වර්ධනාංකයේ වාරයක් මේ පැත්තේ තියෙන කෝණය sin එක. සමානයි අනිත් පැත්තේ වර්ධනාංකයේ වාරයක් මේ පැත්තේ තියෙන කෝණය sin. ඉතින් ඔය කෙටි ක්‍රමය හොඳට පුරුදු වෙන්න. ඕක පුරුදුනොත් ආයේ කවදාවත් ඔක වරදින්නේ නැහැ. මේකින්ද මේ ඔය ක්‍රමය පුරුදු වෙන්න ඕනේ. අපි ගානක් වගේ හදමු ඊළඟට. අවශ්‍ය වෙයි පොඩ්ඩක් ඔකත් ලියා ගන්නකො දැනට මොකද ඉස්සරහට හදන ගානේදී ඔක භාවිතා වෙනවා.
පොඩ රූපය ක්‍රමයේ පොඩ ලියා ගන්න ලකුණු තියෙන සමීකරණයක් එක්ක. හරි නේද? ලියාගත්තනේ. හොඳයි. අපි ඊළඟට පොඩි ගානක් හදමු. ඔය ගාන පාස් පේපර් ගාන එක 2015 වගේ අවුරුද්දක ආපු බහුවර්ණ ගානක්. ඉතින් මේ ගානත් එක මම ඔයගොල්ලන් අරගෙන යන්නම් මේක හදන හැටි. ඉස්සෙල්ලා පොඩ්ඩක් ගාන කියවමු. රූපයේ කඩිරින් පෙන්වා ඇති පෙත ඔස්සේ විස් වීදුරු භාජනයක් ලෙස බලන තැනැත්තෙකුට වීදුරු භාජනයේ පතුලේ වම් පැත්තේ කෙළවර දැකිය හැක. වීදුරු භාජනය පැහැදිලි ද්‍රවයකින් පිරවීමෙන් පසු එම පෙත ඔස්සේම බැලූ කල ඔහුට වීදුරු භාජනයේ පතුලේ මැද දැකිය හැක. ද්‍රවයේ වර්තනාංකය අනුව පොඩි தත්ත්වයක් දීලා තියෙනවා මොකද්ද? මූල 13 සමානයි 3.6කට. පස්සේ ඕන වෙන හින්දා වෙන්නේ නැති. එතකොට යාලා කියනවා ඔය රූපෙ දිහා බලන්න බොළොව දකුණු පැත්තේ තියෙන. එතකොට ඇහැක් ඇඳලා තියෙනවා. ඔය රේඛාව ඔස්සේ බලද්දී එයාට පේනවලු මොකද්ද? වම් පැත්තේ කෙළවරේ පතුල. මෙන්න මේ ලක්ෂය පේනවා. හැබැයි යාලා කියනවා ඕකට ද්‍රවයක් පිරෙවුවම යෝකේ කට මට්ටමට ජලය පිරෙවුවා. මෙන්න මේ උඩට. මෙන්න මේ මට්ටමට ද්‍රවය පිරෙවුවට පස්සේ එයාට පේන්නේ ඒකේ මැදලු. පතුලේ මැදලු පේන්නේ. එහෙනම් පතුලේ මැද පේන්නේ මොකක් වෙන්නද? එතකොට මේ ඇහැට එන්නේ මේ පතුලේ මැද ඉඳන් එන කිරණය තමයි මෙතනින් වර්ධනය වෙලා ඇහැට එන්නේ. ඒකයි යාට මැද පේන්නේ. කලින් නම් කෙලින්ම ආවා. දැන් ඇහැට එන්නේ අර පතුලේ මැද ඉඳන් එන කිරණය වර්ධනය වෙලා තමයි එන්නේ. ඒකයි මැද පේන්නේ. හරි. අපි පොඩ්ඩක් ඔය ගාන තව සරල කරගමුකෝ. මම රූපෙ ටිකක් ලොකුවට අඳිනවා මේ හරියේ. ඔන්න ඔක. ඒකට දැන් යාට ඔන්න ජල මට්ටම, ද්‍රව මට්ටම, ද්‍රවයේ වර්ධනාංකය මම n කියලා ගන්නවා. මතක තියාගන්න වාතයේ වර්ධනාංකය 1යි කියලා ගන්නනේ අපි. මේක ඔයගොල්ලන්ට තේරෙනවද වාතයේ වර්ධනාංකය 1 වෙන්නේ කොහොමද කියන්නේ? මම පොඩ්ඩක් එකක් පැහැදිලි කරලා දීලා යන්නම් ඉස්සරහට. අපි ගත්තොත් අපි නිරපේක්ෂ වර්ධනාංකය හොයන සමීකරණය මොකද්ද? n සමානයි c බෙදීම v නේ. දැන් සාමාන්‍යයෙන් ආලෝකයේ වේගය රික්තකයේදී වාතයේදී ආසන්න වශයෙන් සමානයි. ඒ කියන්නේ c කියන එක රික්තකයේ ආසන්න වශයෙන් සමානයි වාතයේ වේගය. ඒකට n සමාන වෙනවා රික්තකයේ වේගය බෙදීම වාතයේ වේගයත් වාතයේදී ආලෝකයේ වේගයත් රික්තකයේදී ආලෝකයේ වේගයත් ආසන්න වශයෙන් සමානයි. ඒතර ওই දෙක කැපිලා ගියොත් උත්තරේ අපිට එකක් කියන්නේ වාතයේ වර්ධනය. ඒකෙදී හින්දා සාමාන්‍ය රික්තකයේ සහ වාතයේදී වේගය සමාන හින්දා ආලෝකයේ වේග අපි වාතයේ වර්ධනාංකය 1යි කියලා ගන්නවා. ඔන්න ඔයාලට තවත් වැදගත් කරුණක් ගානක් හදද්දී මාධ්‍ය විදිහට වාතය තිබ්බොත් ඒ වාතයේ වර්ධනාංකය අනිවාර්යෙන් 1 කියලා ගන්නවා. එතකොට ඔන්න වර්තනාංකයේ වාතය 1යි කියලා ගත්තා.
ද්‍රව්‍ය වර්ධනාංකය සිම්පල් n කියලා ගත්තා. එතකොට ඔය සිම්පල් n හොයන්න තමයි යන්නේ. දැන් අපි බලමු ආලෝකයේ ගමන් කරන විදිය. ඔන්න ඔහමනේ. දැන් පතුලේ මැදනේ තියෙන්නේ. ඒතර පතුලේ මැද ඉඳන් එන කිරණය තමයි අර ලක්ෂයේදී වර්ධනය වෙලා ඇහැට එන්නේ. ඒතර පතුලේ මැද ඉඳන් එනවා නම් ඔන්න ඔය ටික හරියටම සෙන්ටිමීටර් 2ක් වෙන්න ඕනනේ. අයි 4යිනේ පතුලේ මුළු දිග. එහෙනම් එකෙන් භාගයක් වෙන්න ඕන. සෙන්ටිමීටර 2. එතකොට එහෙනම් ඔන්න ඔය ආපු කිරණයේ පතන කෝණය ඕකනේ. අයි පතන කෝණය. දැන් එහෙනම් වර්ධන කෝණය ඕකනේ. කිරණය එන්නේ ද්‍රවය තුලින්. ඒතකොට ද්‍රවය තුල තියෙන කිරණය තමයි පතන කිරණය. කිරණය යන්නේ වාතයට. ඒතකොට වාතය තුල තියෙන කිරණය තමයි වර්ධන කිරණය. ඒතකොට ඔන්න පතන කිරණය කෝණය I කියලා ලබන කරා වර්ධන කෝණය R කියලා ලබනවා. දැන් අපි මෙහෙම දෙයක් කරනවා. දැන් ඔයාලා පොඩ්ඩක් බලා ගන්න මෙන්න මේ මම මේ කොටු කරන මේ මම ඇඳලා පෙන්න ත්‍රිකෝණය. එතන තියනවා නේද ඍජු කෝණීය ත්‍රිකෝණය. ඔන්න ඔය ත්‍රිකෝණය. ඔන්න ඔය ත්‍රිකෝණය ඍජු කෝණීය ත්‍රිකෝණය. ඒකට මේ ඍජු කෝණීය ත්‍රිකෝණය එක පාදයක් සෙන්ටිමීටර් 2යි අනිත් පාදයේ සෙන්ටිමීටර් 3යි. එහෙනම් අපිට ඔන්න ඔය පාදේ කර්ණය හොයාගන්න පුළුවන් නේද පයිතගොරස් තුනේ දාන්න. එතකොට නම් 2 වර්ගයේ දන 3 වර්ගයේ වර්ගමූලය මූල 13ක් එනවා. ආන්නෝක තමයි අර මූල 13 යගේ ගානේ 3.6 කියලා දීලා තියෙන්නේ. එහෙනම් මේ පාදයේ දිග එනවා සෙන්ටිමීටර් 3.6. ඔන්න ඒක හොයාගත්තා. ඉතින් ඔය කර්ණයේ දිග හොයාගත්තේ මොකද? අපිට ඕන වෙනවා sin i හොයාගන්න. එහෙනම් sin i කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණයනේ. නේ? ඔය ත්‍රිකෝණේ සම්මුඛ පාදය 2යි කර්ණය 3.6යි කියලා. එතකොට ඔන්න ඒ කොටස හරි. ඔන්න sin i හොයාගත්තා. දැන් අපි කල්පනා කරන්න ඕන sin r හොයන්න ක්‍රමයක්. එතකොට දැන් මේ කරන දේ තේරෙනවද බලන්න. ඔන්න ඔය කෝණය. ඒකත් r නේද? ප්‍රතිමුඛ කෝණනේ. නේ? එන්න මේ කෝණය r වෙනවා. ප්‍රතිමුඛ කෝණ. ඒකට ඒ කෝණය r නම් දැන් sin r අපිට හොයාගන්න පුළුවන් නේද? අර එතන තියෙන ලොකු ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණය ගන්න. ඔන්න ඔය ත්‍රිකෝණය. ඔය ත්‍රිකෝණයනේ. ඔක ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. ඒකට එක පාදයක් 4යි අනිත් පාදේ 3යි. එහෙනම් ඔබට පයිතගොරස් ප්‍රමේය දාලා ඔකේ කර්ණය හොයාගන්න ඕනේ. මොකක්ද දෙන්නේ 4 වර්ගයේ ධන 3 වර්ගයේ වර්ගමූලයේ සෙන්ටිමීටර් සුළු කරාම 5ක් එනවා. එහෙනම් ඔන්න කර්ණය හොයාගත්තා. දැන් අපිට sin r හොයාගන්න පුළුවන් නේ. මොකද සම්මුඛ පාදය 4යි කර්ණය 5යි. ඒතර 4 බෙදීම 5 කියලා එනවා. sin r. හොඳයි. ඔන්න දැන් sin i sin r හොයාගත්ත හින්දා ස්නෙල් නියමයේ යොදන්න තියෙනවා. ස්නෙල් නියමයේ යොදද්දී අර කෙටි ක්‍රමය තමයි අපි පාවිච්චි කරන්නේ. බලමු කෙටි ක්‍රමය තේරෙනවද කියලාද? මොකක්ද මම කිව්වේ? වර්ධනාංකයේ වාරයක් ඒ පැත්තේ තියෙන කෝණේ sin r. ඒතකොට කියන්නේ මොකද්ද? 1යි sin r සමාන වෙනවා අනිත් පැත්තේ වර්ධනාංකයේ වාරයක් ඒ පැත්තේ තියෙන කෝණේ sin r. මොකටද එතකොට? n sin i. 1යි sin r සමානයි n sin i කියලා. ඔක තමයි කෙටි ක්‍රමය. නේද? දැන් ඕකෙන් අපිට n උක්ත කරගන්න පුළුවන්. n සමානයි sin r බෙදීම sin i කියලා. දැන් sin r අපි උඩ හොයාගත්තනේ.
නේද? sin r ආවේ 4.5. එහෙනම් මෙතනට 4.5 ආදේශ කරන්න පුළුවන්. 4 බෙදීම් 5 sin i වෙනුවට 2 බෙදීම් 3.6 ආදේශ කරන්න පුළුවන්. අපි ආදේශ කරලා බලමු දැන්. sin r ට අගයන් දෙක ආදේශ කරාම sin i ට ඕක සුළු කරාම n ට එනවා 1.44. ඔන්න අපි එවුවා ද්‍රවයේ වර්තන. ඉතින් ඔක නේද? ස්නෙල් නියමයේ යොදලා සරල ගණනක්. ඔය වගේ ගණන් අහන්න පුළුවන්. ඉතින් කලබල නැතුව හිමිසරේ කතාන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ කතායි මම ගෙදර වැටක් ගණන් ටිකක් දෙනවා. ඒ ටිකක් දුන්නා. ඔය හොඳට පුරුදු වෙන්න පුළුවන්. ඊට අපි තව උදාහරණයක් කතා කරමු. අපේ දෙවෙනි උදාහරණය කියවගමු ඉස්සලා. ඒකවර්ණ ආලෝක කිරණයක් කේන්ද්‍රය වන පාරදෘශ්‍ය ප්ලාස්ටික් ගෝලයක් මතට නිෂ්කම්පයට ආසන්න සහයට සමාන්තරව පතිත වී රූපයේ දැක්වෙන ආකාරයට වර්ධනය වේ. දැන් ඉතින් හිතන්න දෙයක් නැහැ ඔය රූපේ. ඔය කියපු ටික තියෙනවා. රූපේ බැලුවම තේරෙනවා. අහන්නේ මොකද්ද? ප්ලාස්ටික් වල වර්තනාවක්. ඔය දැන් ප්ලාස්ටික් වලට ඔය ප්ලාස්ටික් එක පාරදෘශ්‍ය ප්ලාස්ටික් වර්ගයක් වෙන්නේ නැති නේ. කියන්නේ විවිධ පෙනෙන ප්ලාස්ටික් වර්ගයක් වෙන්නේ. ඊළඟට වරහන් ඇස්සේ වැදගත් தත්ත්වයක් දෙනවා මේ ගානට විතරක් අදාළව අපිට මොකද්ද sin theta කියන එක theta කියලා ලියන්න පුළුවන්. sin theta සමානයි theta ලෙස ගන්න. ඉතින් අපි ගමු අවශ්‍ය වෙයි. ඔය රූපේ මම අඳගත්තා. හරි? ඔය දීලා තියෙන රූපෙම තමයි. දැන් කලින් වගේ වර්තනාංක ලකුණු කරනවා. වාතයේ වර්තනාංක 1යි ප්ලාස්ටික් වල වර්තනාංකය n. තේරෙනවද? එතකොට වාතය නම් මම කියවනේ 1 කියලා ගන්න කියලා. දැන් ප්ලාස්ටික් වල n තමයි හොයන්නේ. දැන් පතන කෝණය i කියලා ගමු. රූපේ දැක්කම පේනවා. දැන් ඔයාලට තේරෙනවා බලන්න මේක. ඔය කෝණය i නම් මෙන්න මේ කෝණෙත් i වෙනව නේද? මෙන්න මේ කෝණය අනුරූප කෝණය නේද? ඒ කෝණෙත් i වෙනවා. මේක අපි දානවා. ඊට පස්සේ දැන් අපි යමු වර්ධන කෝණයට. වර්ධන කෝණය තමයි okay. දැන් උතන පොඩි වැදගත් දෙයක් තියෙනවා. දැන් වක්‍ර පෘෂ්ඨයක් දුන්නොත් ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න වක්‍ර පෘෂ්ඨයක් දුන්නොත් ඒ වක්‍ර පෘෂ්ඨයේ අභිලම්බය කියලා ගන්නේ මෙන්න මේ අරය ඔස්සේ අඳින රේඛාව. තේරුණාද? ඒක වැදගත් දෙයක්. ගණන් වල වක්‍ර පෘෂ්ඨ හම්බ වෙනවා. ඒතර වක්‍ර පෘෂ්ඨයේ අභිලම්බ වෙන්නේ මේ අරය ඔස්සේ අඳින රේඛාව රතු පාටට යන්නේ. මෙන්න ඒකට හේතුව තමයි මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවනේ. ඒ කෝණය අංශක 90ක් කොහොමද එහෙමනේ පෘෂ්ඨයයි අභිලම්බය අතර කෝණය අංශක 90ක් තියෙන්න බෑ. ඔන්න ඔය කෝණය. එහෙම තියෙන්න නම් අභිලම්බය අනිවාර්යෙන් මේ අරය ඔස්සේ අඳින ලද රේඛාව. එතකොට වක්‍ර පෘෂ්ඨයක අරය ඇඳොත් ඒ අරය තමයි අභිලම්බය වෙන්නේ. හරි. දැන් ඒකට අභිලම්බය හරි. එතකොට වර්ධන කෝණයත් ඔන්න ආකාරයි. හරි. දැන් ඊළඟට තේරෙනවද බලන්න. මෙන්න මේ කෝණය තාර කියලා. ඇයි ඔය ගෝලය තුල තියෙන ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් නේ. මෙන්න මේ පාදයට මේ පාදේ සමානයි. ඉතින් ඔය පාද දෙක සමාන නම් කෝණ දෙකත් සමාන වෙන්න ඕන. ඒකට r ඒ දෙක මාන. ඊළඟ එකක් තේරෙනවද බලන්නකෝ.
ඔයාලා ඕලේ වල ඉගෙනගෙන තියෙනවා මෙන්න මෙහෙම සමීකරණයක්. සූත්‍රයක් නේ ප්‍රමේයයක්. මොකද්ද? ත්‍රිකෝණයක් දීලා තියෙනවා නම් මෙන්න මේ කෝණ දෙකේ එකතුව මෙන්න මේ කෝණය සමානයි කියලා ගන්න. දන්නවනේ? එහෙනම් ඔය ගෝලය ඇතුලේ ත්‍රිකෝණයක් තියෙනවා. කෝණ දෙක r නම් මෙන්න මේ කෝණය එහෙනම් 2r වෙන්න ඕනේ නේද? එහෙනම් ඒ කියන්නේ I කියන කෝණෙම 2r කියලා කියන්න පුළුවන් නේ. ඒ කෝණය. මේ කෝණය ඒක I කියලා ලියන්නත් පුළුවන් ඒ කෝණය. 2r කියලා ලියන්නත් පුළුවන්. එහෙනම් අපිට නිගමනයකට එනවා මොකද්ද? I සමානයි 2r කියලා. ඔක ජ්‍යාමිතියෙන් අපි ගත්තනේ. ජ්‍යාමිතිය මානේ. ඉතින් ඔක අපි ඔක තියලා තියාගමු පස්සේ අපිට ඕන වෙන්නේ සමානයි 2r. දැන් අපි ස්නෙල් නියමය දාමු ඔය වර්ධනය වෙන පෘෂ්ඨය. මෙන්න මේ මෙතනට ස්නෙල් නියමය දාමු. කොහොමද දාන්නේ? කෙටි ක්‍රමේ. ඔක තමයි පුරුදු වෙන්න ඕනේ. n වාරයක් sin r සමාන එක වාරයක් sin i නේ. මේ පැත්තේ වර්ධනාංකීය වාරයක්, මේ පැත්තේ තියෙන කෝණය sin i සමානයි අනිත් පැත්තේ වර්ධනාංකීය වාරයක්, අනිත් පැත්තේ කෝණය sin i. එතකොට ඒක නේ. එක sin i සමාන වෙනවා n sin r. ඔක දාලා දැන් අපි n උක්ත කරගමු. එතකොට n සමාන වෙනවා sin i බෙදීම sin r. දැන් අපි කලින් ඉගෙන ගත්තා දැන් අර ගානේ දීලා තියෙනවා sin theta කියන එක theta කියලා ගන්න පුළුවන් කියලා නේ. මේ තියෙන්නේ එහෙනම් මොකද sin i කියන එක මට ලියන්න පුළුවන් i කියලා. sin r කියන එක මට ලියන්න පුළුවන් r කියලා. එහෙනම් n සමාන වෙනවා i බෙදීම r ට. ඒ වගේම අපි ඉගෙන ගන්න තියෙනවා i කියන එක සමාන වෙනවා මොකටද? 2r. එහෙනම් i වෙනුවට මට 2r කියලා ලියන්න පුළුවන්. එතකොට i වෙනුවට 2r දැම්මොත් n සමාන වෙනවා 2r යට r. r ට r කැපිලා ගියාම ඔන්න වර්තනාංකික උත්තරයක් 2යි කියලා. තේරුණාද? ඉතින් ඔය ගණන් දෙක තමයි අපි උදාහරණ විදිහට කතා කරන්නේ. අමාරු නෑ දැන් මේ ගණන් ගත්තත් පොඩ්ඩක් ජ්‍යාමිතිය පොඩ්ඩක් තේරලා තියෙන්න ඕන. ජ්‍යාමිතිය භාවිතා කරලා මේ පතන කෝණයයි වර්ධන කෝණය අතර සම්බන්ධයක් හොයාගෙන ඊට පස්සේ ස්නෙල් නියමය දාලා උත්තරේ ගන්න තියෙනවා. ඊට ජ්‍යාමිතිය පොඩ්ඩක් පුළුවන් වෙන්න. හරි. ඒ ගානත් ඔයච්චර තමයි. ඔක ඕගොල්ලන්ට ලියා ගන්න අවශ්‍ය නම් ලියා ගන්න. කොහොමත් මේ උදාහරණ වලට ඔය වගේ ගණන් කීපයක් මම දෙනවා ගෙදර වැඩ වලට. හරි නේද? කොහොමද මේ වීඩියෝ එක මම ආපහු අප්ලෝඩ් කරනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි යමු තව මොනවා හරි ගැටලු තියෙනවද? මේ විදිහට හිතන්න බෑ. ඔව් ඒක තමයි දුක බලන්න. ඔව් ඥානයි. දැන් ගෙනල්ලා තේ කපුව ගන්න යන්න දෙයි. ආ යනවා නේ කියන්නේ බලලා ඔය දෙන්නේ නෑ නෑ බලලා. ඔය ඉන්න සැකයෙන් දුන්නේ. හරි. කවන්න ගැටලු නැහැ. අපි යමු ඊළඟ කොටසට. මේ අපේ අන්තිම කොටස් ටික යන්නේ. තව පොඩ්ඩක්. දැන් අපි කරන්නේ මේ ආලෝක වර්ධනය කොහොමද
ප්‍රතිබිම්බ හැදෙන්නේ කියලා තමයි කතා කරන්නේ. මොකද්ද මේ ආලෝක වර්ධනයේ ප්‍රතිබිම්බ සෑදීම කියලා කියන්නේ බලමු. ඒක අපි අවස්ථා දෙකකට කතා කරනවා. පළවෙනි අවස්ථාව බලන්නකෝ. ඇස විරල මාධ්‍යයේ සහ වස්තුව ගහන මාධ්‍යයේ පවතින විට කියන. ඒකට මම උදාහරණයක් කිව්වම ඔයගොල්ලන්ට තේරෙයි මොකක්ද කියන්නේ කියලා. අපි හිතමු ඔයාලා මෙහෙම ගන්න. විරල මාධ්‍ය ගහන මාධ්‍ය කියන්නේ ජලය කියලා හිතා ගන්නකො. ඒතර ජලය ඇතුළේ ඉන්නවා මාළුවෙක්. අපි ඉන්නවා විරල මාධ්‍යයේ. එළියේ. වාතය. පොකුණක් කියලා ගන්න. පොකුණ යට ඉන්නවා මාළුවෙක්. අපි එළියේ ඉඳන් මේ මාළුවා දිහා බලාගෙන ඉන්නවා කියලා ඔය එකක් හිතා ගන්න. දැන් මේ මාළුවාගේ ඉඳන් නිකුත් වන කිරණයක් අපි අඳුර බලන්න. දර මාළුවා තමයි වස්තුව. වන්න මාළුවාගේ ඉඳන් පොදු වතුර මුහුණකට නැත්නම් ජල පෘෂ්ඨයට ලම්බකව පතන යන කිරණය වර්ධනය වෙන්නේ නැතුව කෙලින්ම යන්නේ. කොහොම කියොත් හැරෙන්නේ නැහැ. කෙලින්ම යනවා. තව කිරණයක් ගමු. මෙහෙම ආනතෝ යන කිරණයක් ගමුකෝ අපි. ඒක මොකද්ද වෙන්නේ? දැන් කිරණය ගමන් කරන්නේ ගහන මාධ්‍යයේ සිට විරල මාධ්‍යයට. එහෙනම් අනිවාර්යයෙන් මොකද්ද වෙන්නේ? අභිලම්බයෙන් ඉවතට හැරෙන්න ඕනේ. එහෙමනේ ගහන මාධ්‍ය ඉඳන් විරල මාධ්‍යයට යද්දී අභිලම්බයෙන් ඉවතට හැරලා තමයි යන්නේ. එතකොට අපේ ඇහැට එන්නේ ඒ අභිලම්බයෙන් ඉවතට හැරලා ගිය කිරණ. එතකොට අපේ ඇහැ දන්නේ නැහැ අපේ ඇහැ දන්නේ නැහැ මේ කිරණය මෙන්න මෙතනදී වර්ධනය වෙලා ඉන්නේ කියලා. නේ? එහෙම හැරලා එනවා කියලා අපි දන්නේ නැහැ. අපිට දැනෙන්නේ කොහොමද? කිරණය කෙලින්ම ඔන්න ඔය පාර දිගේ යනවා කියලා නේ. කරන කියලා අපි දන්නේ. ඒතර අපේ ඇහැට දැනෙන්නේ ඔය මාළුවා ඉන්නේ කොතන කියලාද අපේ ඇහැට දැනෙන්නේ. අපේ ඇහැට දැනෙන්නේ ඔය මාළුවා මෙන්න මෙතන ඉන්නවා කියලා. අය අපි දන්නේ නැහැ කිරණය අතනදී හැරිලා ආවා. අපි හිතන්නේ කෙලින් වෙනවා. ඒකට ඒ කියන්නේ අර පතුලේ ගිය මාළුවාගේ ප්‍රතික්‍රියාවක් නොරාශිය ඇති වෙනවා. අපි යෝගට කියනවා ප්‍රතිබිම්බය කියලා. ඒ කියන්නේ ඔය අවස්ථාවේදී ඇත්තටම මාළුවා ඉන්න තැනට තියෙන ගැඹුරට වඩා අඩු ගැඹුරක් තමයි අපිට පේන්නේ. අපි කියනවා සත්‍ය ගැඹුර සහ දෘශ්‍ය ගැඹුර කියලා. සත්‍ය ගැඹුරට වඩා අපිට පේන ගැඹුර නැත්නම් දෘශ්‍ය ගැඹුර අඩු. ඉතින් මොකක්ද අපිට තේරෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ඇත්තටම අපි නේද? අපි අර පොකුණක් වගේ එකක් ගාව හිටියොත් අපිට මේ පතුල ඇත්ත පතුල නෙවෙයි පේන්නේ. ඇත්ත ගැඹුර නෙවෙයි. අපිට පේන්නේ ගැඹුර අඩු වෙනවා. පොකුණ පතුලේ තියෙන ගල් වගේ ගත්තොත් ඒවා ඇත්තටම තියෙන ගැඹුරට වඩා උඩට ඇවිල්ලා පේන්නේ. අපි ඉතින් මේ පොකුණට බැලලා බැලුවම තමයි අපිට ඒක ඇත්තටම කොච්චර ගැඹුරද කියලා හිතා ගන්න පුළුවන්. එළින් නම් බලද්දි නිකන් ගැඹුර අඩුයි වගේ තේරුණාට බැස්සම ගොඩක් ගැඹුරුයි. ඉතින් ඔන්න ඒ අවස්ථාවේ සිද්ධිය සිද්ධ වෙන්නේ ඒ වර්ධනය නිසා. මේක පාවිච්චි කරලා මම ඇඳලා පෙන්නුවේ ඇහැ විරල මාධ්‍යයේදී වස්තුව ගහන මාධ්‍යයේ තිබ්බොත් සත්‍ය ගැඹුරට වඩා දෘශ්‍ය ගැඹුර අඩු වෙලා අපිට පේන්නේ. මේක මතක තියාගන්න. ඒකට ඔක තමයි නිගමනය. දෙවෙනි අවස්ථාවට යන්න කලින් අපි පොඩ්ඩක් ඕක ගැන තවදුරටත් කතා කරමු. ඔය තියෙන්නේ අපි කලින් අදපු රූප සටහනම තමයි. නේ? සත්‍ය ගැඹුරට වඩා දෘශ්‍ය ගැඹුර අඩු අවස්ථාව කියන රූප සටහන. දැන් අපි ඔකට තව කිරණයක් සැලකුවොත් ඒ කිරණයක් කොහොමම තමයි. ඒ කිරණයක් වර්ධනය වෙන්නේ කොහොම වර්ධනය වෙලා යන්නේ අර කලින් කිරණය ආපු තැන ඉඳන්ම යන විදිහට. දැන් අපි ඔකට තව කිරණයක් ගන්නොත් ඒ කිරණයත් එහෙම තමයි.
ඒ කිරණයත් වර්ධනය වෙන්නේ අර අතරින් ඉඳන් ඉවතට යන විදිහට තමයි. ඒ විදිහට තමයි. තව කිරණයක්. ඒකත් ඒ විදිහට. කොච්චර වර්ධනයවත් මේ වර්ධනය වෙන කිරණ ඔක්කොම එකතු වෙනවා වගේ පේන්නේ අර ප්‍රතිබිම්බය ඇත්තට තමයි. ඉතින් ওই ලක්ෂණයත් පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. හරි. අපි ඊළඟ කොටසට යමු. ඕකේ දෙවෙනි අවස්ථාව. ඇස ගහන මාධ්‍යය සහ වස්තුව විරල මාධ්‍යය පවතින අවස්ථාව. ඒකට උදාහරණයක් ගන්නත් දෙන්න අමාරුයි. ඒ කියන්නේ මේක නෙවෙයි අපි හිතමු දැන් අර මේ අපි වතුර ඇතුලේ ඉන්න ස්විමින් pool එකක් ඇතුලේ ඉන්නවා. අපි ඇතුලේ ඉඳන් එළියේ තියෙන දෙයක් දිහා බලනවා. අන්න ඒ වගේනේ. ඒකට අපි ඉන්නේ වතුර අස්සේ. ඒකට අපි ඉන්නේ ගහන මාධ්‍යයේ. අපි බලන්නේ එළියේ ඉන්නේ කියන්නේ. ඒකට ඒකයි තියෙන්නේ විරල මාධ්‍යය. අන්න ඒ වගේ අවස්ථාවක් ඇස ගහන මාධ්‍යයේ සහ වස්තුව විරල මාධ්‍යය. ඔන්න ඒක දැන් ඒ වගේ අවස්ථාවක් තියෙන. හැබැයි පටල ගන්න එපා. උඩයට මාරු වෙලා තියෙනවා. අපි හිතමු මොකක් හරි වස්තුවක් තියෙනවා විරල මාධ්‍යයක. ඇස තියෙන්නේ ගහන. දැන් කලින් වගේම තමයි. අපි හොයන්න යන්නේ මෙයාගේ ප්‍රතිබිම්බය හැදෙන තැන. ඉතින් ප්‍රතිබිම්බය හැදෙන තැන හොයාගන්න අපිට අඳින්න වෙනවා කිරණ. අපි පළවෙනි කිරණය අඳිමු. වස්තුවේ ඉඳන් පොදු වතුර මුහුණතට ලම්බකව පතනය වන කිරණය ඒක වර්ධනය නොවි කෙලින්ම යනවා. කෙලින්ම ගමන් කරනවා. ඔක හරි. ඊට පස්සේ අපි ගන්නවා ආනතව යන කිරණයක්. දැන් ඒක මොකද්ද වෙන්නේ? විරල මාධ්‍යයේ ඉඳන් ගහන මාධ්‍යයට යනවානේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? අභිලම්බයේ දෙසට හැරෙන්න ඕනේ. විරල මාධ්‍යයෙන් ගහන මාධ්‍යයට යද්දී අභිලම්බයේ දෙසට හැරෙන්න. එතකොට දැන් එහෙනම් මේ ඇහැට දැනෙන්නේ කිරණය කොහේ ඉඳන් එනවා කියලා. ඇහැ දන්නේ නැහැ ඒ කිරණය අතනින් හැරිලා ආවා. ඇහැට දැනෙන්නේ ඔය කිරණය මෙන්න මෙතන ඉඳන් එනවා කියලා. කරුණා කියලා ඇහැට තේරෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ අතනම දැන්? අර වස්තුවේ ප්‍රතිබිම්බයක් ඔය කිරණ එකතු වෙනවා වගේ පෙනෙන ස්ථානයේ හැද. දැන් මොකද වෙලා තියෙන්නේ මේ අවස්ථාවේ? සත්‍ය ගැඹුරට වඩා දෘශ්‍ය ගැඹුර වැඩි වෙලා තියෙනවා. කොහොමද ඒක තමයි වෙන්නේ? කලින් එකේ අනිත් පැත්ත ඔතනදි වෙන්නේ මොකද්ද? ගැඹුර වැඩි වෙලා අපිට පේනවා. ඇත්තටම තියෙන ගැඹුරට වඩා වැඩි ගැඹුරක් තමයි තියෙන්නේ අපිට පේන්නේ. වස්තුවට තියෙන දුරට වඩා ප්‍රතිබිම්බයට තියෙන දුර වැඩි. ඉතින් දෘශ්‍ය ගැඹුර විශාලයි සත්‍ය ගැඹුරට වඩා. හරි. දැන් ওই අවස්ථාව අපි තව පොඩ්ඩක් කතා කරමු. ඔය දැන් ඇඳපු රූප සටහන තමයි තියෙන්නේ කියන රූප සටහන. එහා පැත්තෙන් එකක් ගහමු. ඒත් ඔය විදිහට තමයි. කිරණ ටික ඔක්කොම වර්ධනය වෙලා යන්නේ මෙතන ඉවතට යන විදිහට. තව කිරණයක් ගත්තත් ඒ කිරණයත් වර්ධනය වෙන්නේ අතන ඉඳන් ඉවතට යන විදිහට. කිරණ ඔක්කොම ඔය විදිහට කියන කිරණ ඔක්කොම ප්‍රතිබිම්බේ ඉඳන් ඉවතට යන විදිහට තමයි වර්ධනය වෙන්නේ. ඉතින් ඔය ලක්ෂණ මෙහෙම ඔය රූපතරන් ඔළුවට දාගන්න මේක මේ කියලා මතක තියාගන්න. එතකොට හොඳයි. අත සමීකරණයක් අපි ඔප්පු කරගන්න ඕනේ ළඟට. ඒකත් බලමු. සත්‍ය ගැඹුර සහ දෘශ්‍ය ගැඹුර අතර සම්බන්ධතාව. මොකක්ද දැන් අපි සත්‍ය ගැඹුර කියන එකයි දෘශ්‍ය ගැඹුර කියන එකයි අපි ඉගෙන ගත්තා. සත්‍ය ගැඹුර කිව්වේ මොකද්ද? වස්තුවට තියෙන ගැඹුර. දෘශ්‍ය ගැඹුර කිව්වේ ප්‍රතිබිම්බයට තියෙන ගැඹුර.
එතකොට ඔය දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය ඔප්පු කරගන්න තමයි යන්නේ. බලමු කොහොමද ඔප්පු කරන්න කියලා. මේ වම් පැත්තේ තියෙන රූපේ දිහා ටිකක් බලන්න. මේ පද ටික රූපේ තේරෙනව නේද? අර කලින් ඇඳපු රූපයම තමයි අකුරු ටිකක් දාගන්න තියෙනවා. වස්තුව තියෙන තැනට මම ඕ අකුර දාලා තියෙනවා යට මාළුවා ගාව. එයාගේ ප්‍රතිබිම්බය තියෙන තැන මම අයි අකුරක් දාලා තියෙනවා. ඊට පස්සේ කිරණ දෙක අර අභිලම්බ දෙක ගාව පතන ලක්ෂ දෙක ගාව A සහ B කියලා දාලා තියෙනවා. වර්තනාංක දෙක වස්තුව තියෙන මාධ්‍ය වර්තනාංකයෙන් 1 කියලා අරන් තියෙනවා. ඇස තියෙන මාධ්‍ය වර්තනාංකය n2 කියලා අරගෙන තියෙනවා. කියන්නේ වස්තුව තියෙන ගහන පළවෙනි මාධ්‍යයේ ඇස තියෙන්නේ දෙවන මාධ්‍යය කියලා තමයි අරන්. දැන් අපි බලමු සමීකරණයක් ඔප්පු කරන්න යන්න. හොඳට බලා ගන්න වම් පැත්තේ තියෙන රූපේ ඔය ආනතව පතනය වන කිරණය. දකුණු පැත්තේ තියෙන කිරණේ මෙන්න මේ කෝණේ පතන කෝණය නේ. හයි. මේක පතන කෝණය. දැන් අයි නම් මෙන්න මේ කෝණේ මෙන්න මේ කෝණයත් අයි නේද? අපි ඒකාන්තර කෝණ කියලානේ අර ඉසෙඩ් අකුර හැදෙලා තියෙනවානේ. මොකක්ද අයිනේ? ඊට පස්සේ B ලක්ෂයේ වර්තන කෝණය මේකනේ. R. ඔය කෝණය R නම් මෙන්න මේ කෝණයත් R නේද? මේක අනුරූප කෝණනේ. ඒකත් R නේ. දැන් මෙන්න මෙතනට ස්නෙල් නියමය දාන්න යනවා. දැන් දාන්න බලන්න ස්නෙල් නියමය. මොකක්ද දෙන්නේ? n1 වාරයක් sin i සමානයි n2 වාරයක් sin i. ස්නෙල් නියමය දානවා. n1 sin i සමානයි n2 sin i. කෙටි ක්‍රමෙන්නේ. ඊට පස්සේ මම චුට්ටක් ওই සමීකරණය සකස් කර ගන්නවා මෙන්න මේ විදිහට. පුළුවන් n1 ගේ යටට n2 ගෙනාවා sin r ගේ යටට sin i නේ ගෙනාවා. ඒතර n1 යට n2 සමානයි sin r යට sin i කියලා. ඊට පස්සේ මෙන්න මෙහෙම දෙයක් කරනවා. මෙන්න මේක. ඕක අපි කොහොමද එන්නේ කියලා ඔප්පු කරන්නේ නැහැ. සාමාන්‍ය බයෝ කරන ළමයින්ට නම් ඔක කොහොමද කියලා දෙන්න බෑ. කෝණය කුඩයි නම් sin i කියන එක tan i ට සමානයි කියලා ගන්න පුළුවන්. තේරෙනවද? ඒ කියන්නේ i කියන කෝණය කුඩයි නම් sin i tan i ට සමානයි කියලා ගන්න පුළුවන්. ඒක අපි ගණිතයෙන් ඔප්පු කරන්න පුළුවන්. උනාට මේ මෙතනදී ඒක අවශ්‍ය නැහැ. ඒක කිරීම අපගේ විෂය නිර්දේශය තුල නැති හින්දා ඕක කොහොමද කියලා අපි එකපාරම දෙනවා. කෝණ කොටයි නම් sin i tan i ට සමානයි කියලා ගන්න පුළුවන්. ඉතින් අපි උපකල්පනය කරමු ඔය කියන කෝණ i සහ r කෝණ ඉතා කොටයි කියලා. එහෙනම් sin i වෙනකොට බලන්න tan sin r වෙනුවට tan r ලියන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට තේරෙනවා උතන මන් නේද? sin r වෙනකොට මම tan r ලිව්වා. sin i වෙනකොට මම tan i කියලා ලිව්වා. ඉතින් කොහොමද සමාන sin theta ට සමාන වෙන්නේ කොහොමද කියන එක ඔයගොල්ලෝ අමතක කරන්න. ඒක හිතන්න එපා. ඒක භෞතික විද්‍යාවේ නෑ. ඊට පස්සේ මේකත් තේරෙනවද බලන්නකෝ. ඔය 1n2 කියන පදේ n1 යට n2 මට ලියන්න පුළුවන් 2n1 නේ. n1 යට n2 කියන්නේ බලන්න. දෙවන මාධ්‍යයට සාපේක්ෂව පළවෙනි මාධ්‍ය වර්තනාංක 2n1 අපි සාපේක්ෂ වර්තනාංකයේ සමීකරණයක් ඉගෙන ගත්තා. 1n2 නම් n2 යට n1
දෙක n එක නම් n එක යට n දෙක. ඒකට ඔකක් තියෙනවා. ඊට පස්සේ දැන් අපි tan r සහ tan i ආදේශ කරන්න යනවා. මේක තේරුම් බලන්න tan r අපිට tan r හොයාගන්න පුළුවන් මෙතන තියෙන මේ පොඩි ත්‍රිකෝණය නේ. මෙන්න මේ ත්‍රිකෝණය. මොකද tan r කියන්නේ? සම්මුඛ පාදය AB බෙදීම් බද්ධ පාදය AI. එහෙනම් tan r කියනකොට කියනවා AB බෙදීම AI කියන. ඊට පස්සේ tan i කියන එක අපිට මේ ලොකු ත්‍රිකෝණයෙන් ගන්න පුළුවන්. ඔන්න මම ලකුණු කරන ත්‍රිකෝණය. එතකොට tan i කියන්නේ මොකක්ද? ඔය ලොකු ත්‍රිකෝණයේ සම්මුඛ පාදයේ AB බද්ධ පාදය AO නේ. නම් tan i කියන එක ලියන්න පුළුවන් AB බෙදීම AO කියලා. දැන් ඕක දැක්ක අපිට තේරෙනවා මොකද්ද? AB ට AB කැපිලා යනවා. එතකොට බෙදද්දී උඩට මාර්ගලා වැඩි වෙනවා. AO කියන පදේ උඩටම ගියාම අපිට එන එකක් 2n එක සමානයි AO යට AI කියලානේ. දැන් 2n එක සමානයි AO යට AI කියන එක මම ගත්තොත් ඕකනේ දැන් අපිට අන්තිමට ආවේ. AO කියන්නේ මොකක්ද? A කියන තැන ඉඳන් O කියන තැනට තියෙන දුර මොකක්ද? මෙන්න මේ දුර නේද? AO කියන්නේ ඔන්න ඕකනේ. ඒ කියන්නේ මොකක්ද? සත්‍ය ගැඹුරනේ. AI කියන්නේ මොකක්ද? යටපදේ. A සිටයි කියන්නේ මෙන්න මේ දුරනේ. ඔය දුර කියන්නේ මොකක්ද? දෘශ්‍ය ගැඹුර. එතකොට එහෙනම් අපිට එනවා 2n එක සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කියලා. දැන් 2n එක කියන්නේ අපි කොහොමද ලියන්නේ? දෙක කියන්න පුළුවන් දෙවන මාධ්‍යයට සාපේක්ෂව පළවෙනි මාධ්‍යයේ වර්ධනාංකය නේ. එහෙම නැත්නම් මේ දෙවන මාධ්‍යය කියන්නේ බලන්න මොන මාධ්‍යයද? මේ දෙවන මාධ්‍ය කියලා දීලා තියෙන්නේ කවුරු ඉන්න මාධ්‍යද? අසපවතින මාධ්‍යනේ. දෙවන මාධ්‍ය කියන්නේ අසපවතින මාධ්‍ය. පළවෙනි මාධ්‍ය කියන්නේ මොකක්ද පවතින මාධ්‍යද? වස්තුව පවතින මාධ්‍ය. එහෙනම් දෙකෙන් අපිට හඳුන්වන්න පුළුවන් ඇස පවතින මාධ්‍යයට සාපේක්ෂව වස්තුව පවතින මාධ්‍යයේ වර්තනාංකය කියලා. එතකොට අපි 2n එකට n කියලා ලියුවොත් n කියන්නේ මොකද්ද? ඇස පවතින මාධ්‍යයට සාපේක්ෂව වස්තුව පවතින මාධ්‍යයේ වර්තනාංකය. එතකොට ඒක සමාන වෙනවා සත්‍ය ගැඹුරු බෙදීම දෘශ්‍ය ගැඹුරට. එතකොට ඔන්න සත්‍ය ගැඹුරු සහ දෘශ්‍ය ගැඹුර අතර සම්බන්ධයක් ආවා. දැන් මෙන්න මේ සමීකරණය රතු පාටින් කොටු කරලා තියෙන සමීකරණයක් පොඩ්ඩක් කොලේක ලියාගන්න. අපි ඊළඟට ගානක් හදන්න ඕන. මොකද්ද? මේ ගානට ඕන n සමානයි සත්‍ය ගැඹුරු බෙදීම දෘශ්‍ය ගැඹුර. හරි නේද? හොඳයි. දැන් අපි ඔය මේ ඉගෙනගත්ත සමීකරණයෙන් ගානක් හදමු. ඔන්න ඔය ගාන. ඒ තුන්වෙනි උදාහරණය. ඔකත් පාස් පේපර් එකක්. බහුවර්ණ ගානක්. ඉතින් හොඳට කියවමු.
පැත්තක දිග සෙන්ටිමීටර් 24ක් වූ සහ වර්තනාංකය 1.5ක් වූ වීදුරු ගණකයක් තුළ කුඩා වායු බුබුලක් ඇත. වීදුරු කුට්ටිය තුළින් එක් පැත්තකින් බැලූ විට එම පැත්තේ සිට සෙන්ටිමීටර් 12ක දුරින් වායු බුබුලක් ඇති බව පෙනේ. ඒ කියන්නේ බුබුල තියෙන තැන නෙවෙයි, තියනවා වගේ පේන තැන තමයි සෙන්ටිමීටර් 12 කියන්නේ. හරි. ඊට පස්සේ විරුද්ධ පැත්තෙන් බැලුව විට එම පැත්තේ සිට කොපමණ දුරකින් වායු බුබුල පෙනේද කියලා. ඉතින් අපි පොඩි රූපයක් අඳගමු. ඔය කියන කතාවට. මොකද්ද කියන්නේ? වීදුරු ගණකයක් කියනලු. පැත්තක ඉන්න සෙන්ටිමීටර් 24යි. ඊට පස්සේ එක පැත්තකින් ඊට පස්සේ තව තත්ත්වයක් දීලා තියෙනවා. මේ වීදුරු වල වර්ධනාංකය ඊට පස්සේ යාලා කියනවා වීදුරු තුල තියෙනලු වායු බුබුලක්. ඔන්න ඒ වායු බුබුලක් තියෙනවා. ඒ සුදු පාටට ඔක වායු බුබුල කියලා ගමු. ඊට පස්සේ ඒ වායු බුබුලට තියෙන දුර දීලා නැහැ. අපි ඒක x කියලා ගමු. ඊට පස්සේ අපි මේක දිහා වම් පැත්තෙන් බලමු. බැලුවොත් මොකක්ද දන්නේ? අපි දන්නවා සත්‍ය ගැඹුරට වඩා දෘශ්‍ය ගැඹුර අඩු වෙනවා. ඒ කියන්නේ මේ වස්තුවේ ප්‍රතිබිම්බයක්, ඒ කියන්නේ වායු බුබුලේ ප්‍රතිබිම්බයක් ආසන්නයෙන් හැදෙනවා. ඒ ප්‍රතිබිම්බයේ දුර තමයි ඔය ගානේ සෙන්ටිමීටර් 12ක් කියලා දීලා තියෙන්නේ. 12. දැන් අපිට x හොයාගන්න පුළුවන් නේද? අය අපි ගාව තියෙන ඔන්න ඔය සමීකරණය. අපි දාමු n සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. එතකොට n කියන්නේ කීයද? 1.5. සත්‍ය ගැඹුර කීයද? ඒක තමයි x කියන්නේ. දෘශ්‍ය ගැඹුර තමයි 12 කියලා. ඉතින් අපි ඔය ටික ආදේශ කරොත් අපිට එනවා ඔන්න ඔය සමීකරණයනේ. n සමානයි x බෙදීම 12. එතකොට x ට උත්තරයක් එනවා 18ක්. එහෙනම් අපි ඔන්න x කියන තැන ලියාගමු 18 කියලා. ඔන්න x ගේ උත්තරය ආවා. දැන් x දන්නවනේ. x 18යි නම් මෙන්න මේ දුර කීයද? අනිත් පැත්තෙන් තියෙන දුර. මෙන්න මේ දුර. ඒ දුර සෙන්ටිමීටර් කීයද? 6ක් එන්නේ කොහමද? 24න් 18ක් අඩු කරන්න. ඒතර 24 වෙන 18 යනවා සෙන්ටිමීටර්. මුළු දිග 24යි x කියන එක 18යි 24න් 18ක් අඩු වුණාම ඒ දිග එනවා 6ක්. හරි. එතකොට දැන් එයා කියන්නේ අපි බලනවලු දකුණු පැත්තෙන්. අනිත් පැත්තෙන් ඇවිල්ලා බලනවා. දැන් එතකොට සත්‍ය ගැඹුර 6යි නේ. දකුණු පැත්තෙන් නම් බලනොත් දෘශ්‍ය ගැඹුර, ඒ කියන්නේ අපිට ලං වෙලා පේන්නේ ඒ දෘශ්‍ය ගැඹුර අපි y කියලා ගමු. ඔන්න ඕක තමයි ගානේ අහන්නේ. විරුද්ධ පැත්තෙන් බැලුව විට එම පැත්තේ සිට කොපමණ දුරකින් වායු වෙන්නේ. අනිත් පැත්තෙන් බැලුවම පේන දුර. එතකොට y හොයා ගන්න පුළුවන්. ওই දකුණු පැත්තෙන් බලන එකට ආපහු අර සමීකරණය දාන්න. n සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. එතකොට n කියන්නේ සත්‍ය ගැඹුර 6යි දෘශ්‍ය ගැඹුර තමයි අපි හොයන්න ඕන. එහෙනම් ආදේශ කරොත් n කියන්නේ 1.5යි සත්‍ය ගැඹුර 6යි දෘශ්‍ය ගැඹුර y. මේක සුළු කරාම ඔන්න y එන උත්තරේ සෙන්ටිමීටර් 4යි. ඕක තමයි කරන්න තියෙන්නේ.
අන්න උත්තරය ආවා. පස්සේ උත්තරේ වණි සෙන්ටිමීටර. ඉතින් ඔබත් බහුවර්ණ ගණන් පාස් පේපර්ස්. ඉතින් ඔන්න ඔය වගේ ගණන් අහන්න පුළුවන්.